ආයුබෝවන් මේ ගත වෙමින් තිබෙන්නේ උත්සව මාසය. සිංහල දමිළ අලුත් අවුරුද්ද සමරලා දැන් අවසන්. නමුත් අපේ ඉස්ලාම් බැතිමතුන්ගේ ඊද් සමරුම මේ එළඹෙන 3 වෙනිදාට යෙදලා තිබෙනවා. ඉතින් අපි ඒ ගැන තමයි කතා බහ කරන්නට අද මේ කතා බහ වෙන් කරගත්තේ. අපිත් එක්ක අපේ කතා බහට අද එක් වෙනවා ප්‍රවීණ දේශක මාහිර් රම්ඩීන් මෞලවිතුමා. එතුමා සිංහල භාෂාවෙන් දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකතුමෙක්. ඉතින් අපි මෞලවිතුමාගෙන් මුලින්ම අහන්න හිතුවා දැන් රාමදාන් මාසේ අපි දකිනවා අවුරුද්දේ විවිධ මාසවල සමරනු ලබනවා. මේවර සෑහෙන කාලයකට පස්සේ තමයි අපි දකින්නේ අප්‍රේල් මාසයේදී සිංහල හා දමිළ අවුරුද්දට සමගාමීව මේ කාලය තුල ඉස්ලාම් බැතිමතුන් මේ රාමදාන් මාසය සමරනවා. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? රාමදාන් මාසය සැමරීම කොයි විදිහටද මොන දිරදාශරයට අනුවද මේක සිද්ධ කරන්නේ? ඇත්තටම ඉස්ලාමීය ආගමික කටයුතු බොහෝ විට මේ චන්ද්‍ර මාස මුල් කරගැනීමෙන් තමයි වැඩ කටයුතු සිදු වෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් අපි බලනකොට හැම අවුරුද්දකම චන්ද්‍ර මාස හා සූර්ය මාස අතර වෙනස දින 11ක වෙනසක් පිහිටනවා. එතකොට මෙවර අප්‍රේල් මාසයට සමගාමීව පිහිටන්නේ අන්න ඒ ආකාරයෙන්. ලබන අවුරුදු වෙනකොට තවත් ඉදිරියට යන ක්‍රමවේදයක් තමයි අපි දකින්නේ. අවුරුද්ද දින 11කට කලින් සිදුවෙන ආකාරය තමයි අපි දකින්නේ. ඒ ආකාරයෙන් තමයි අපි උපවාසයේ නිරත වෙන්නේ. උත්සවයේ සමරන්නේ. එතකොට ඔබතුමා කිව්වා මේ 3 වෙනිදා කියලා අවුරුද්ද කියලා. ඇත්තටම නිශ්චිත වශයෙන්ම 3 වෙනිදා කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. හේතුව ඇවිල්ලා මේ මාසය අපි මේකට කියනවා රමලාන් මාසය කියලා. ඉස්ලාමීය දින දර්ශනය අනුව. එතකොට මේ රමලාන් මාසය අවසන් වෙලා ඊළඟ ශව්වාල් කියලා ඊළඟ මාසයට අපි හඳුන්වන්නේ ශව්වාල් කියලා. එතකොට ශව්වාල් දින මුල් සඳ දැකීමත් සමග තමයි අපි මේ අවුරුද්ද උත්සවය සමරන්නේ. මේ ආකාරයෙන් තමයි මේ ඊදුල් ෆිතර් කියලා අපි මේකට කියනවා. මේ ඊදුල් ෆිතර් කියන උත්සවය සමරන්නේ මේ ආකාරයෙන්. ඔව් අපි දන්න පරිදි සඳ බලලා තමයි ඒ කාලවකවානුව තීරණය කරන්නේ. මහපල්ලිය විසින් තමයි මේක ප්‍රකාශයට පත් කරන්නේ. විශේෂයෙන්ම ලංකාවේ ඒ සම්බන්ධව කටයුතු කරන ආයතන තුනක් තියෙනවා. එකක් මහපල්ලිය, අනිත් එක මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව, ඒ වගේම තමයි සමස්ත ලංකාව මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය කියන මේ ආයතන තුන එකතු වෙලා තමයි මේ පිළිබඳව තීන්දුව తీරන ගන්න. රටින් රටට එතකොට ඒ කාලය වෙනස් වෙනවද? රටින් රටට වෙනස් වෙනවා. ඒ නිසා තමයි සමහර අපි සෞදි අරාබියාවේ උත්සව දවසේ අපි මෙහි උත්සවය නැති වෙන්න පුළුවන්. එතකොට ඒ දේශයට ඒ චන්ද්‍රය දැකීම අනුව තමයි මුල් සඳ දැකීම අනුව තමයි ඒ උත්සවය සමරන්නේ. ඒ වගේම තමයි නෝම්බි ආරම්භ කරන්නේ අන්න ඒ ආකාරයෙන්. ඔව් අපි දැන් රාමසාන් කිව්වහම අපි දන්න කාරණාව තමයි ඉස්ලාම් බැතිමතුන් උපවාසය එහෙම නැත්නම් නෝම්බි අල්ලන සම්ප්‍රදායක් තිබෙනවා. ඊට අමතරව මොනවද මේ රාමදාන් මාසයේ පුරාවට ක්‍රියාත්මක වෙන? දැන් අපි දන්නවා අවුරුදු මාසය ගත්තොත් ඒකේ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. රාමදාන් මාසයේ පුරාවට එහෙම කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර තිබෙනවද? ඒක පැහැදිලි කරන්න. විශේෂයෙන්ම මේ දවස්වලදී මේ රමලාන් අවුරුද්දට කලින් කාලවලදී ඒ පුරා මාසයක්ම මුස්ලිම් බැතිමතුන් සාමාන්‍ය දිනක කරන චර්යාවට වඩා වෙනස් අමතර ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඒක සලාත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ කාලවලදී දානමාන කටයුතු අධිකව කරන්නට පෙළඹෙනවා. ඊට හේතුව නබිතුමාණන් අපිට දිරිගන්වලා තියෙනවා ඒකේ මහිමයන් සම්බන්ධව ඉදිරිපත් කරමින්. මෙන්න මේ මාසේ මේ වගේ දෙයක් දුනොත් මේකට මේ වගේ මහිමයන් තියෙනවා කියලා සාමාන්‍ය අනිකුත් මාසවලට වඩා මේ මාසයේ ලැබෙන ප්‍රතිඵල වැඩි කියන ඒ ඉගැන්වීම් මත මුස්ලිම් බැතිමතුන් අමතර ක්‍රියාවන් වල නිරත වෙනවා. ඉතින් මම කිව්වා වගේම සලාත් කියන්නේ දේව යාඥාවක් තියෙනවා අපට. ඒ වගේම තමයි සදකා කියන්නේ දානමාන කටයුතු වල. ඒ වගේම තමයි නෝම්බි පවාරණය කිරීම සඳහා උදව් උපකාර කිරීම. වියලි ආහාර ලබා දීලා දුප්පතුන්ට ඒ ආහාර සලස්ම ලබා දීම. ඒ වගේම තමයි අපි කියනවා මේ අවසාන දින 10 තමත් වැදගත් දින 10ක් කියලා. ඒ දින 10ේදී මුස්ලිම් බැතිමතුන් තමත් ඒ මාසයේ ආරම්භක දින 20ට වඩා තවත් වැඩිපුර නැමදුම් කටයුතු වල නිරත වෙන්න බලනවා. හේතුව අපි සමාව ඉල්ලනවා. ඒ දවස් 10 අවසාන දින දවස් 10
ඉස්ලාම අපට උගන්වනවා මේ ලෛලතුල් කදර් කියලා. ඒ කියන්නේ බලගතු රාත්‍රියක් කියලා. ඒතර ඒ බලගතු රාත්‍රිය අපට සොයන්න කියලා තියෙනවා. ඒ නිසාවෙන් තමයි මුස්ලිම් බැතිමතුන් අවසාන දින 10 ඒ සඳහා ගොඩක් උත්සුක වෙන්නේ. අල් කුර්ආනයේ කතා කරනවා මේ අරාබි පාඨයක් ඉන්නා අන්සල්නාහු ෆී ලෛලතිල් කදර් කියලා. ඒ කියන්නේ අපි අල් කුර්ආනයේ බලගතු රාත්‍රියක පහළ කළ බවට කුර්ආනයේ කතා කරනවා. ඒකත් එක්කම කියනවා මේ ලෛලතුල් කදර් කියන මේ රාත්‍රිය නැත්නම් මේ බලගතු රාත්‍රිය ඛෛරු මින් අල්ෆි ෂහර් මාස 1000කට වඩා උතුම් කියලා. එතකොට ඒ දවසේ අපි කරන ක්‍රියාවක් මාස 1000කට වඩා උතුම් කුසලක් අපට ලැබෙනවා කියන දිරිගැන්වීම අල් කුර්ආනය තුලින් අපට කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ රාත්‍රිය සොයමින් වැඩ කටයුතු කරන වාතාවරණයක් තමයි මුස්ලිම් බැතිමතුන් තුළ අපි දකින්න පුළුවන් වෙන්නේ. ඒ ආකාරයෙන්ම අල් කුර්ආනය ගැන කතා කළත් ඉතින් අපට උගන්වන්නේ කුර්ආනය අපට කියන්නේ අල් කුර්ආනයේ පහළ වූ මාසය රමලාන් මාසය. තවත් එක සඳහන් කරනවා මේ රමලාන් මාසයයි ඒ රමලාන් මාසය අල් කුර්ආනයේ පහළ වුණා. හුදල් ලින්නාසි වබයිනාති මිනල් හුදා වල් ෆුර්කාන්. ඒ කියන්නේ මිනිසුන්ට මඟ පෙන්වීම සඳහා හොඳ නරක වෙන් කරලා හඳුනා ගැනීම පිණිසත් ඒවා පැහැදිලි කර පිණිසත් අපි අල් කුර්ආනය පහළ කළ බවට කුර්ආනය කතා කරනවා. ඉතින් අපේ විශ්වාසය නැත්නම් මේ ඉස්ලාම් තුළ අපට ලබා දෙන විශ්වාසය තමයි මේ මාසය තමයි කුර්ආනයේ පහළ වුණු බවට. ඒ නිසා වෙන්න දෙවිඳුන් අපින් කියනවා ඔබ මේ මාසයේ ඉන්නවා නම් උපවාසී නිරත වෙන්න කියලා. විශේෂයෙන්ම උපවාසී නිරත වීමේ අරමුණ අල් කුර්ආනයේ පහළ වීමට ගරු කිරීමක් වශයෙන්. ඒ වගේම තමයි ඒකිනුත් ලැබෙන ප්‍රයෝජනත් වෙනස්. ඒ කියන්නේ අපි මේ විවිධ ආගමික කටයුතු වල යම් යම් අරමුණු තියෙනවා. ඉතින් උපවාසයෙන් විශේෂයෙන්ම අපට ලබා දෙන පාඩම තමයි අපේ ආධ්‍යාත්මික දියුණුව. අපිව පාලනය කිරීම. ඒ පාලනය දිව්‍යමය පාලනයකින් සමන්විත පාලනයක් විය යුතුයි කියන ඒකායන ඒ විශ්වාසයත් එක්ක තමයි අපි මේ උපවාසය නිරත වෙන්නේ. ඒ නිසා අපි වතුරු ගොඩක්වත් බොන්නේ නැහැ. ආහාර පාන ගන්නෙ නැහැ. निराහාරව පිපාසයෙන් ඉන්නවා. අපි තනිව ඉන්නකොටත් හොදකලාවේ ඉන්නකොටත් කවුරුත් එහෙම කරන්න යන්නේ නැහැ. හේතුව දෙවියන් තමම බලන් ඉන්නවයි කියන මතය ඒ අදහසින් ඉන්න නිසා කෙනෙක්ට ඒ වැරද්ද කරන්නට පෙළඹෙන්නේ නැහැ. ඉතින් පුරා මාසයක් අපි මේ පුහුණුව ලබන මොහොතේ දැන් ඇත්තටම හරියාකාරව මේ අරමුණත් එක්ක උපවාසය කරන මුස්ලිම් බැතිමතෙක්ට බෑ. එයාව දැන් පාලනය වෙලා තිනවා. එයාට වරදක් කරන්න නැත්නම් හොරකමක් කරන්න නැත්නම් වංචාවක් කරන්න තවත් කෙනෙකුට හිංසාවක් කරන්න හැකියාවක් නැහැ. මේ පුරා මාසය තුල තමන්ව දෙවියන් බලන් ඉන්නවා කියන හැඟීමෙන් යුතුව තමන්ට අත්‍යවශ්‍යම ආහාර වේල අත්‍යවශ්‍යම මේ පානය කියන මේ අත්‍යවශ්‍යම අවශ්‍යතාවයන් සියල්ලකින්ම ඈත් වෙලා ඉන්න කාලයක් නිසා අපිට මේ පුහුණුව ඉතාමත් ලස්සනට ලබා දෙනවා. ඔබ දෙවියන් පිළිබඳව මතකයෙන් ජීවත් වෙන මොහොතේ ඔබට පාපයක් කරන්න ඔබ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබ එයින් වළක්වලා ඔබ දැහැමි පුද්ගලයෙකු බවට පත් කරනවායි කියන අදහස තමයි මේ උපවාසයෙන් අපිට ලබා දෙන්නේ. ඔව් දැන් බුදුදහමෙත් කියලා දෙනවා සිත කය වචනය සංවර කරගත්තාම කෙනෙකුගෙන් සිද්ධ වෙන්නා වූ වැරදි අඩු කරගන්න පුළුවන්, අවම කරගන්න පුළුවන්. ඉස්ලාම් දහමෙත් එවැනි වූ කාරණාවක්ම තමයි මේ හරහා පුරුදු පුහුණු කරන්නේ. දැන් අපි දන්නවා උපවාස කාලය තුල පැය 12කට අධික කාලයක් උපවාසයේ නිරත වෙනවා. එතකොට ඒ උපවාස කාලයෙන් පසුව ඒ ආහාර ගැනීමේ රටාවේ තිබෙන වෙනස්කම් මොනවද? දැන් අපි දන්නවා පැය ගාණක් निराහාරව ඉඳලා බර ආහාර ගන්න බෑ. ඒකෙදි ඉස්ලාම් දහමට අනුව කොයි වගේ ආහාරද පාවිච්චි කරන්නේ? අන්න ඒක පැහැදිලි කරන්න. ඇත්තටම අලියම් කාලය වෙනකොට අපි ඒකට කියනවා සහර් කියලා. එතකොට සහර් ආහාර වේලා අපි ගන්නවා. ඒක සාමාන්‍ය අපි දිවා ආහාරය නැත්නම් රාත්‍රී ආහාරය ගන්නවා හා සමානව සාමාන්‍ය විදිහට ආහාරයක් ගන්නවා. එතකොට අපි ඔබතුමියත් අහලා ඇති මේ අදාන් කියනවායි කියලා. මේ අලුයම් කාලයේදී සලාතය සඳහා ඇරයුම් කරන යම්කිසි ඇරයුමක් අපිට අවට මස්ජිද් නැත්නම් මුස්ලිම් පල්ලි වලින් අපිට ඇහෙන ලැබෙනවා. එතකොට ඊට කලින් තමයි මේ ආහාර ගැනීම අවසන් කරන්නේ. ඉන් පස්සේ අපි ආහාර ගන්නෙ නැහැ. අපි මේ ශීලය ඇවිල්ලා ආහාර ගැනීමෙන් පානය ගැනීමෙන් ඒ වගේම තමයි තමන්ගේ ආශාවන්ගෙන් සිත ආශාවන්ගෙන් අපි ඈත් වෙලා ඉන්නවට තමයි අපි උපවාසය කියලා කියන්නේ. ඉතින් මේක ඔබතුමිය කිව්වා වගේම පැය 12ක වගේ කාලයක් අපි කියනවා ඊළඟ සලාත් වාර කියනවා මහරිබ් සලාතය කියලා.
ඒ කියන්නේ හතරවෙනි සලාතේ සඳහා ඇරයුම් කරන වෙලාව. එතකොට ඒ වෙලාව සාමාන්‍යයෙන් 6:20 6:30 ඇතුළත තුල ඒ හිරු අවරට යන වේලාව මුල් කරගෙන තමයි ඒ ඇරීම කරන්නේ. එයත් එක්කම අපි පවාරණය කරන උපවාසය. එතකොට අපි සාමාන්‍යයෙන් නබිතුමා අපිට කියලා දුන්නා මේ රට ඉඳි වලින් උපවාසයෙන් මිදෙන්න කියලා. ඒ නිසා තමයි අද බහුතරයක් අපි දක්නවා මුස්ලිම් බැතිමතුන් මේ කාලවකවානුව තුල විශාල වශයෙන් රට ඉඳි පරිහරණය කරනවා. ඉතින් රට ඉඳි අපි ඒකත් ඇවිල්ලා ඔත්තේ සංඛ්‍යාවකින් ඒක අපි චාරිත්‍රයක් වශයෙන් අපි කරනවා. නබිතුමා අපිට පෙන්නලා දුන්නා. ඒක අනිවාර්යයෙන්ම කරන්න කියන එකක් නෙවෙයි. පොදුවේ ඇවිල්ලා එක රට ඉන්දියක් නැත්නම් රට ඉන්දි 3ක් හෝ 5ක් හෝ අපි මොනවද කරන්නේ ඔත්තේ සංඛ්‍යාවෙන් ආහාරයට අරගෙන පසුව වතුර වීදුරක් බීලා උපවාසය පවාරණය කරනවා. ඒක තමයි අපි මුලින්ම ආහාරයට ගන්න. පස්සේ තමයි අපි යම්කිසි බර ආහාර වේලක් ගන්නේ මුල්ම අවස්ථාවේ රට ඉඳි වතුරයි බීලා තවත් අවස්ථාවක අපිට දකින්න පුළුවන් කැඳ හිම බෙදනවා. ඉතින් කැඳත් එකක් බීලා පසුව තමයි අපි බර ආහාරයක් ගන්න. ඒ බර ආහාරයත් සාමාන්‍ය ආහාර වේලක් වගේ තමයි තියෙන්නේ. ඔව් දැන් සමහරු ඒ කියන්නේ මේ ඉස්ලාම් දහම පිළිබඳව නොදන්න පිරිස් කියන කතාවක් තමයි මේගොල්ලෝ රෑ පුරාවටම කෑම කාලා ඉතුරු පැය 12 නිරාහාරව ඉන්න පුළුවන් කියන කතාව නොදන්න පිරිස් කියනවා. නමුත් එහෙම නෙමෙයි. මේකේ තියෙන සත්‍යතාවය බැලුවොත් යම්කිසි පාලනයක් ඇතුව තමයි මේ කාලේ පුරාවටත් ආහාර ගැනීම කරන්නේ. ඔව් බොහෝ වෙලාවට දෙවේලක් තමයි බහුතරයක් උදවිය ඒ උපවාස කාලය කරන්නේ. තවත් සමහර උදවිය නැතුවම නෙවෙයි රාත්‍රී කාලේ ආහාර වේලක් නැවතත් ගන්න වාතාවරණයක් අපි දකිනවා. ඉතින් ඒක එක්කෙනාගේ ශාරීරික අවශ්‍යතාවය අනුව ආහාර වේල ලබා ගැනීම. ඉතින් බහුතරයක් ඇවිල්ලා දෙවේලක් උපවාසය පවාරණය කරන අවස්ථාවෙත් උපවාසය ආරම්භ කරන අවස්ථාවෙත් ගන්න ආහාර වේල තමයි එයා ඒ ආහාර ලබාගෙන ඉන්නේ. ඔව් දැන් ඊට අමතරව මේ අර නිරාහාරව ඉන්න පැය 12 පුරාවට තවත් කෙරෙන්නා වූ යම්කිසි චාරිත්‍ර වාරිත්‍ර තියෙනවද? අපි පොදුවේ අල් කුර්ආනයේ කියවීම කරනවා. අල් කුර්ආනයේ මාසය නිසා අල් කුර්ආනයේ අධ්‍යයනය කටයුතු වල නිරත වෙනවා. යහපත් කටයුතු වල නිරත වෙනවා. අපි අතිරේක නැමතුම් ඒ කියන්නේ අපි යාඥාවන් තියෙන යාඥාවන් වල නිරත වෙනවා. මේ වගේ ක්‍රියාවන් තමයි අපි බොහෝ දාට කරන්නේ. ඒ වගේම තමයි අනිත් අයට උදව් කිරීම. ඒ අය ගැන හොයලා බලලා ඒ අයට යම් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒ කටයුතු වල නිරත වෙනවා. ඉතින් ප්‍රාර්ථනාවන් වල නිරත වෙනවා. නබිතුමාණන් කිව්වා මේ ඉෆ්තාර් වෙලාව, ඒ කියන්නේ උපවාසයේ පවාරණය කරන මොහොතේ ඊළඟ ප්‍රාර්ථනාවන් පිළිගන්නවා කියලා. ඉතින් මුස්ලිම් බැතිමතුන් ඒ වෙලාවේ වාඩි වෙලා ඒ ප්‍රාර්ථනාවන් වල නිරත වෙනවා. ඉතින් මේ ආකාරයේ කටයුතු තමයි දහවල් කාලයේ සිදු වෙන්නේ. රාත්‍රී කාලයේ අමතරව අපි සාමාන්‍යයෙන් කරන පස්වේල සලාතයට වඩා අමතරව තවත් වාර කිහිපයක් අපේ යාඥාවල් නිරත වෙනවා. ඉතින් ඒක රාත්‍රී කාලේ අපි සිදු කරන්නේ. ඒකට අපි කියනවා කියාමුල් ලෙයිල් කියලා. ඒ රාත්‍රී කාල යාඥාවන් වල. ඉතින් ඒකට බොහෝ මස්ජිද් එහෙම නැත්නම් මුස්ලිම් පල්ලිවල කාන්තාවන් පවා ගිහිල්ලා ඒ කටයුතු වල නිරත වෙන වාතාවරණයක් අපිට දකින්න පුළුවන් මේ කාලේ. දැන් මෙවර තමයි ප්‍රසිද්ධියේ අපිට ඔය ඉෆ්තාර් උත්සවයක් දකින්නට ලැබුණේ. ඔබට මතක නම් ගාලු මුදුර පිටියේ ප්‍රසිද්ධියේ සියලුම ජාතීන් එකට එකතුව ඉෆ්තාර් උත්සවයක් සමරනවා අපි දැක්කා. දැන් මේකෙදි දැක්ක විශේෂත්වය තමයි සියලු දෙනාම බිම වාඩි වෙලා එහෙම තමයි ආහාර ගන්නේ. මේක සම්ප්‍රදායක්ද නැත්නම් ආගමානුකූල පරිසරයක්ද මේකට තියෙන්නේ මොකද්ද? ඇත්තටම ඒක සම්ප්‍රදායක් වශයෙන් අපිට ගන්න පුළුවන්. එදා නබිතුමාණන්ගේ කාලේ බිම තමයි වාඩි වෙලා කෑවේ. ඉතින් ඒ නිසා අපි බොහෝ වෙලාවට අපි එකට එකතු වෙලා තමයි ආහාර වේල ගන්නෙ. ඒ නිසා තමයි අර පවුලක් කියනකොට දැන් ඔබතුමා කිව්වා වගේ ගාලු මෝදර හැමෝම වගේ අපි උපවාසයේ පවාරණය කරලා ලස්සන දර්ශනයක් අපි දැක්කා. ගෙවල් වලත් වෙන වෙනම ආහාර ගන්න නැහැ. ඒ වෙලාවේ හැමෝම එකට එකතු වෙලා තමන්ගේ ආහාර වේල ගන්නෙ. බිම ඉඳන් තමයි බොහෝ වෙලාවට ගන්නෙ. නමුත් ඒක බිම ඉඳන්ම උපවාසයේ පවාරණය කරන්න ඕනේ කියන කාරණාවක් නැහැ. ඒක මම කිව්වා අර චාරිත්‍රයක් වශයෙන් අපිටම අපිට පෙන්න පුදීපු ආකාරයෙන් සමහර වෙලාවට මේසේ ඒ කටයුතු කරන ආකාරයත් අපි දකිනවා. කෙසේ වෙතත් අපි එකමුතුවෙන් උපවාසය පවාරණය කරන නැත්නම් උපවාසය අල්ලන ක්‍රමයක් තමයි අපි දකින්නේ. හජ් වන්දනාව කරන්නේ කොයි කාලෙටද කොයි විදිහටද ඒක සිද්ධ කරන්නේ? හජ් වන්දනාව අපි කරන්නේ තවත් සුල් හජ්ජා කියන මාසයේ තමයි අපි හජ් වන්දනාව කරන්නේ. ඒක රමලානේ අවසන් වෙලා තවත් මාස දෙකකින් පස්සේ තමයි ඒක පිහිටන්නේ. ඒතකොට ඒකට ආවේනික චාරිත්‍ර වාරිත්‍ර වෙනමම තියෙනවා. ඒ සඳහාත් වෙනම උත්සවයකුත් තියෙනවා. ඉතින් මේක රමලාන් මාසයේ පොදුවේ මුස්ලිම් බැතිමතුන් මේ මක්කාවට යන පුරුද්දක් තියෙනවා. නබිතුමා අපිට කියලා දුන්නා. ඒකට අපි කියනවා මේ හජ් හා සමානව තවත්
ක්‍රියාවක් තියෙනවා උම්රා කියන ක්‍රියාව. ඉතින් ඒ නිසා බහුතරයක් මේ රමලාන් මාසයේ බොහෝ වටිනාකම් තියෙන නිසා ඒ අය මේ උම්රා කටයුත්තක් සිදු කරන්නට තමන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඒක නබිතුමාණන්ත් අපිව දැනුවත් කළා. ඔබ මේ කාලේ උම්රා නැමදුමක් කළා නම් අර හජ් වන්දනාව කළා හා සමාන පිනක් ලැබෙනවා කියන ඒ උපදේශ අනුව බැතිමතුන් උම්රා කටයුතු වල නිරත වෙන්න මේ මාසේ බලනවා. ඒ සඳහා ඉතින් යා යුත්තේ මක්කමා නගරයට. ඉතින් මක්කමා නගරයට ගිහිල්ලා උම්රා කටයුතු සිදු කරනවා. ඔව් දැන් ඒ පැහැදිලි කිරීමත් එක්කලා අපිට වැටහුණා දැන් ඉස්ලාම් දහමෙහි එතකොට දැන් උත්සව දැන් අපි දකිනවා සිංහල බෞද්ධ ජනතාව ගත්තොත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරනවා. ඊට අමතරව වෙසක් උත්සවය, පොසොන් උත්සවය වගේ උත්සව සමරනවා. ඉස්ලාම් දහමේ මේ වගේ උත්සව කීපයක් තිබෙනවා මම දැනුවත් විදිහට පොඩ්ඩක් පැහැදිලි කරන්න එක ගැන. ඔව් ඇත්තටම අපට උත්සවයක් වශයෙන් සමරන්න තියෙන අවස්ථා දෙකක් තියෙනවා. ඒක තමයි ඊදුල් අල්හා, අපි ඒක කියනවා හජ් අවුරුද්ද කියලා. ඊළඟට මේ ඊදුල් ෆිතර් කියන මේ රමලාන් අවුරුද්ද කියලා අපි සඳහන් කරනවා. ඒ කියන්නේ යම්කිසි කැපවීමකින් පස්සේ සමරන උත්සවයක්. ඉතින් අපේ මේ හැම මේ උත්සව දෙකම පිහිටන්නේ නිකම්ම සමරුමක් නෙවෙයි. යම්කිසි පරිශ්‍රමයක් යොදලා කැපවීමකින් පස්සේ තමයි මේ උත්සවය අපි සමරන්නේ. ඒ ආකාරයෙන් මේ ඊදුල් ෆිතර් කියන මේ උත්සවය පුරා මාසයක් උපවාසී නිරත වුණයින් පස්සේ ඒ සතුට බෙදා ගන්න දවස. ඒ වගේම ඊදුල් අල්හා කියන්නේ නැත්නම් හජ් අවුරුද්ද කියලා කියන්නේ හජ් වන්දනාව කියලා කියන්නේ ටිකක් අසීරුයි. ගිහිල්ලා ඒ වන්දනා කටයුතු බොහෝ දේවල් කරන්න තියෙනවා. බොහෝ තැන් වලට ඇවිදින්න තියෙනවා. ඒක වන්දනා චාරිකාව වන්දනා ගමනක් ඒක. ඉතින් ඒ වන්දනා ගමන අසීර්තාවයන් පස්සේ තමයි සාමාන්‍යයෙන් අපේ උත්සවය සමරන්නේ. ඉතින් මේ උත්සවය සමරනකොටත් අපිට තනියෙන්ම උත්සවය සමරන්න ඉස්ලාම අපට කිව්වේ නැහැ. ඒ නිසා තවත් චාරිත්‍රයක් අපිට කිව්වා මේ අවුරුදු දවස යන්න කලින්. ඒ කියන්නේ අවුරුදු දවස කියලා අද රැට දැනගන්නව නම් අද ඉඳන් කරන්න චාරිත්‍රයක් තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් නබිතුමාණ කිව්වේ ඔබේ දුගී දුප්පතත් ඔබේ සහෝදර දුගී දුප්පතත් ඔබත් සමගම සතුටින් මේ කාලය ගත කරන්න ඕනේ. ඒ නිසා රටක ආහාර වේල ප්‍රධාන ආහාර වේලක් ලබා දීම තුලින් එයාට ඒ උත්සවය සමරන්න පුළුවන්. ඉතින් මුස්ලිම් බැතිමතුන්ට නබිතුමාන් කියලා දුන්නා ඔබ ඊළඟ දවසේ උත්සවයට යන්න කලින් නැත්නම් ඒ සලාතේ අවුරුදු යාඥාව ඉටු කරන්නට කලින් ඔබ ළඟ තියෙන ඔබේ හැම කෙනෙක්, කියන්නේ මම ගෘහමූලිකයෙක් නම් ගෘහමූලිකයා යටතේ ඉන්න තමන්ගෙන් යැපෙන හැම සමාජිකයෙක් වෙනුවෙන්ම ආහාර වේලක් එළියට දෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් අපිට සාමාන්‍ය කියලා අපේ ලංකාවේ ප්‍රධාන ආහාර වේල බත්. ඒ නිසා අපි හාල් වලින් තමයි බොහෝ වෙලාවට දැන් මගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා නම් මම කිලෝ 10ක් පිටතට අපි ලබා දෙනවා. ඒකෙන් අදහස් කරන්නේ එකක් ඇවිල්ලා අපේ උපවාස කාලය තුල සිදුවෙච්ච සමහර ඇතැම් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි වලට ප්‍රතිකර්මයක් වශයෙන් වෙයි. එහෙම නැත්නම් අලිතමාන් කිව්වා ඒක ඔබේ සහෝදර දිලින්දාට නැත්නම් දුගී දුප්පතුන්ට ඒක ආහාර වේලක් අවුරුදු දවසේ ආහාර වේලක් දෙයි කියලා. ඉතින් මේ චාරිත්‍රයේ අවුරුදු උත්සවයට කලින් මුස්ලිම් බැතිමතුන් බොහෝ වෙලාවට මේ හාල් බෙදා හැරීම් කටයුතු සිදු කරනවා දුගී දුප්පතුන් සඳහා. ඒ අයත් අවුරුද්ද සතුටින් කටයුතු කරන්නේ. දැන් රටේ තත්ත්වය මේ කාලේ බැලුවොත් යම්කිසි ආර්ථික දුෂ්කරතාවයකින් පසු වෙන කාලවකවානුවක්. එතකොට මේ කටයුතුත් එක්කලා මේ කියන්නා වූ දානමාන කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ කරන්න සාමාන්‍ය ජනතාවට ටිකක් අපහසු වෙනවා. එතකොට කොයි විදිහටද හැඩ ගැහෙන්න ඕනේ? දැන් උත්සවය එළඹීමට නියමිතයි. අපි දන්නවා අලුත් ඇඳුම් පැළඳුම් ගන්නවා. ඒකට විශේෂයෙන්ම සූදානම් වෙනවා. දැන් මේ රටේ පවතින ආර්ථික තත්ත්වයක් එක්කලා ඉස්ලාම් බැතිමතුන් කොයි විදිහටද මේ කාලය තුල සූදානම් වෙන්න ඕනේ? ඇත්තටම අපිට මේ අනිවාර්යයි කියන එකක් නෙවෙයි. හැම ආගම දහම තුල අපිට බොහෝ වෙලාවට ලිහිල්භාවය තියෙනවා. අපිට ගොඩක්ම පහසුව ලබා දීලා තියෙනවා. දැන් මේ මම කියපු මේ සකාතුල් ෆිත්‍ර එහෙම නැත්නම් අපි කියවනේ මේ හාල් නිකුත් කරන්න ඕනේ කියලා. මේක හැමෝටම අනිවාර්ය කටයුත්තක් නෙවෙයි. ලබන කට්ටියකුත් ඉන්නවනේ. ඒ අයට අපි දෙන්න ඕනේ. මේ නියම වෙන්නේ සාමාන්‍ය අපි දන්නවා අවුරුදු දවසේ තමන්ගේ වියදම තමන්ගේ පවුලේ සමාජිකයන්ගේ වියදම ආහාර පාන ඇඳුම් පැළඳුම් මේ සියල්ලටම අමතරව තිබ්බොත් තමයි එයාට අනිවාර්ය කටයුත්තක් වෙන්නේ. ඒ නිසා ඉස්ලාම් දහම අපහසු කරලා නැහැ මේ ආර්ථික පසුබිම ඔස්සේ මේක අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ කියන කාරණාවක් නෙමෙයි. නමුත් අපි කල්පනා කරලා බලනකොට අපිට හැකියාවක් තියෙනවා නම් අපේ සියලුම වියහියදම් වලට අමතරව යම් දෙයක් තියෙනවා නම් මගේ සහෝදරයාටත් ඒ උත්සවය සමරන්න
ඒ අවස්ථාව සලසා දීම අපේ වගකීමක් කියන කාරණාව තමයි මතක් කරන්නේ. ඔව් ඒක බොහොම හොඳ කටයුත්තක්. මොකද මේ දවස්වල බොහෝ දෙනෙක් ආර්ථික අපහසුතාවලින් ඉන්න අවස්ථාවක තව කෙනෙකුට පුළුවන් නම් මේ මගේ අසල්වැසියා මේ මගේ ඥාතියා කියලා හිතාගෙන ඔහුට උදව්වක් කරන්නට මේ කාලය ඉතින් ඉස්ලාම් ආගමිකයින්ට බොහොම හොඳ අවස්ථාවක් වෙයි. රටේ ජනතාවට යම්කිසි හෝ උදව්වක් උපකාරයක් කරන්නට. දැන් තවත් අපි දැන් ඉස්ලාම් දහමෙහි නොදන්නා කරුණු පැහැදිලි කරගන්නට මේක අවස්ථාවක් කරගන්නවා. පසුගිය පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පස්සේ තමයි ගොඩක් දෙනා මේ ඉස්ලාම් දහමේ තියෙන කරුණු පිළිබඳව සොයා බලන්නට නොදන්නා දේවල් පිළිබඳව වැඩියෙන් උනන්දු වෙන්න ගත්තේ. එතකොට අපි දන්නවා දැන් පල්ලිවල ආගමික කටයුතු සිද්ධ කරන විදිහ ගත්තාම සමහරු කියනවා මේ කාන්තාවන්ට මේ පල්ලිවලට ඇතුල් වෙන්න බෑ. මේ කටයුත්ත කොයි විදිහටද සිද්ධ වෙන්නේ සහ ඇයි එහෙම කාන්තාවන්ට ඒක යන්න බැරි නම් මොකක්ද ඒකට හේතුව මට පැහැදිලි කිරීමක් කරන්න. කාන්තාවට මස්ජිදයට යන්නට කිසිම තහනමක් නැහැ. සැමියාගෙන් අවසරය ලැබෙනවා නම් සැමියාත් යන්න කියනවා නම් කිසිම තහනමක් නැහැ. නමුත් අපි අර කාන්තාවට ලබා දෙන ආරක්ෂිතභාවය මස්ජිද්වල තියෙනවද? ඒ කියන්නේ මුස්ලිම් දේවස්ථානවල තියෙනවද කියන එක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. විශේෂයෙන්ම අනෙකුත් රටවල් වල බලනකොට ඒ රටවල් වලත් කාන්තාවත් මස්ජිදයට යනවා, පල්ලියට යනවා. ලංකාවේ බොහෝ තැන්වල ඒ කියන්නේ සුළුතරයක් තියෙනවා, සුළුතරයක් ඒ කියන්නේ සුළු මස්ජිද් ප්‍රමාණයක් තියෙනවා. ඒවල කාන්තාවන් ගිහිල්ලා තමන්ගේ ආගමික කටයුතු කරනවා. බහුතරයක් මස්ජිද් වලට කාන්තාව සම්බන්ධ කරන්නේ නැහැ. හේතුව ඇවිල්ලා ඇයට එහෙම පල්ලියට ගිහිල්ලා පස් වේල යාඥාවක් කිරීම අනිවාර්ය නැති නිසා. ඇයට ඒ නිදහස ලබා දීලා තියෙනවා. ඇයට තවත් බොහෝ දේවල් කරන්න තියෙනවා. ගෙදර බලා ගන්න තියෙනවා. ගෙදර දමයි බලා ගන්න තියෙනවා. ඉතින් ඒ කටයුතු නිසා අනිවාර්යභාවයෙන් ආගමික අනිවාර්යභාවයෙන් ඇයව නිදහස් කරලා තියෙනවා. ඇයගේ කැමැත්ත අනුව තමයි ඇයට මස්ජිදයට යන්න. නමුත් පිරිමියා කියන්නේ ඔහු අනිවාර්යයෙන් පල්ලියට යන්න ඕන. ඒ නිසා පිරිමියාට අනිවාර්ය කළ නිසා පිරිමියා පල්ලියට යනවා. ඉතින් තහනමක් නැහැ කාන්තාවට. නමුත් ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපදිනවා. අපි දන්නවා ආගමික කටයුතු වල නිරත වෙනවද අපේ ඇස් ඒ කියන්නේ ආරක්ෂා කරන්න ඕනේ. කාන්තාවට චෝදනා නැගීම නැත්නම් කාන්තාවට හිරිහැර සිදුවීමෙන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා එහෙම අවසරයේ තියෙන මස්ජිද් වලත් කාන්තාවන්ට වෙනමම කුටි නැත්නම් කාන්තාවන්ට වෙනමම මස්ජිදේ කොටසක් වෙන් කරලා තියෙනවා. අපි හැමෝම එකට එකතු වෙලා යාඥා කටයුතු නිරත වෙන්නේ නැහැ. එහෙම කාන්තාවට වෙන් කරලා තියන්න වෙනම තැනක් නැති නිසාවෙන් ඇතැම් ලංකාවේ මස්ජිද් වල ඇතැම් නේ බහුතරයක් මස්ජිද් වලදී කාන්තාවට සහභාගී වීම සඳහා අවසරය ලබා දෙන්නේ නැහැ මස්ජිද් පරිපාලනය තුලින්. හේතුව ඇවිල්ලා ඉඩකඩ නැති නිසා. එහෙම නැත්නම් සමහර මස්ජිද් වල තියෙනවා ඇවිල්ලා කාන්තාවට ප්‍රේ කරලා යන්න පුළුවන් යාඥා කරලා. මේ ඉඩකඩ තියෙන මස්ජිද් වල ඒ අයට වෙන් කරලා තියෙනවා. ඉතින් ඒක එහෙම වෙන්නත් ඇවිල්ලා කාරණාව කැමැත්තක් ඒ කියන්නේ කැමැත්තෙන් Tamanට කැමැති නම් පමණයි මස්ජිදයට යන්න අවසරය තියෙනවා මිසක් අනිවාර්යභාවයක් නැහැ. කාන්තාවට ලිහිල් කරලා තියෙනවා. ඇයට තියෙන නිදහසත් සමගම ඇයට ජීවත් වෙන්න ඉඩ පහසුකම් සලසා දීලා තියෙනවා. පිරිමියා එහෙම නෙවෙයි. පිරිමියා අනිවාර්ය කරලා තියෙනවා පල්ලියට යන්න. ඔව් දැන් එතකොට අපි ඔය ඉෆ්තාර් උත්සවයේදී අපි දකින කාරණාවක් තමයි ඒත් පිරිමි කට්ටිය තමයි වෙනමම කරන්නේ. කාන්තාව වෙනමම. ඇයි ඒ විදිහට වත් පිළිවෙත් කරන්නේ? ඇත්තටම ඒක අර මිශ්‍ර වීමක් තමයි සිදු කරන්නේ. විශේෂයෙන්ම අපි කියනවා පිටස්තර කාන්තාව හා පිටස්තර පිරිමියා කියන. මේ දෙපිරිස එකට එකතු වීම ඉස්ලාම් අනුමත කරන්නේ නැහැ. ඒකේ වැරදි බොහෝම දෙයක් සිදු වෙන නිසා. ඒක සමහරට ලිංගික වශයෙන් නැත්නම් කාමුක වශයෙන් හැඟීම් ඇති වෙන්න ඉඩ තියෙනවා. වැරදි විදියට යන්න ඉඩ තියෙනවා. එහෙම කියලා එහෙම යන්නේ නැහැ. නමුත් හැඟීම් ඇති වෙන්න ඉඩ තියෙනවනේ. ඒ නිසා ඉස්ලාම් ඒ දුරස් කරලා තියෙනවා. ඒ හැරෙන්නට පවුලේ ඥාති අපි කියනවා පිටස්තර නෙවෙයි. අපේ ගෘහ සමාජිකයෝ ඉන්නවනේ. නැත්නම් තාත්තා, සැමියා, අනිත් එක ඇවිල්ලා පුතා මේ වගේ අයත් එක්ක එකට එකතු වෙලා තමයි පවුලේ සමාජිකයන් එක්ක එතන මේ වෙනසක් කෙරෙන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් ඥාතීන්, මාමලා, ඒ වගේම තමයි මහප්පලා මේ පිරිමි අයත් එක්ක කාන්තාවක් වාඩි වෙලා එකට එකතු වෙලා ආහාර ගැනීම කිසිම වරදක් නැහැ. නමුත් මේ කියන්නේ පිටස්තර පුද්ගලයන් ඉදිරියේ විතරයි ඒ වෙනස්කම් කරන්නේ. ඉතින් එකට පවුලක්
යම්කිසි උත්සවයකට යනවා නම් ඒ උත්සවයට ගියයින් පස්සේ ඒ පවුලට එකම තැන වාඩි වෙන්න හැකියාවක් නැති අවස්ථාවක පවුල වෙන වෙනවා. ඒ කියන්නේ කාන්තා පාර්ශවයට කාන්තාව සහභාගී වෙනවා, පිරිමි පාර්ශවයට පිරිමි පාර්ශවය සහභාගී වෙනවා. අපි දන්නවා මේක ඉෆ්තාර් උත්සවයක පමණක් නෙවෙයි. අපි දන්නවා මේ විවාහ උත්සවවලදී පවා කාන්තාවට වෙනමම පිරිමියාට වෙනමම ඒ වගේම හැම උත්සවයකදීම ඒ වගේ වෙන් කරලා තියන්නේ අපේ ආරක්ෂාවට, අපේ කාන්තාවගේ ආරක්ෂාවට, පිරිමියාගේ ආරක්ෂාවට වැරදි විදියට හිතේ යමක් නව ගන්නේ නැතුව දැහැමි විදියට කටයුතු කිරීම සඳහා වූ පිළිවෙතක් මිසක් වෙන කිසිවක් ඔව් දැන් ඉස්ලාම් දහමෙහි කාන්තාව බොහෝ සෙයින් ආරක්ෂා කරනවා කියලා තේරෙනවා. මොකද ඔවුන් ලොකු කැපකිරීමක් කරනවා. දැන් අපි සාමාන්‍ය කාන්තාවකට කැමති බොහොම මේ සැහැල්ලුවෙන් ඉන්න. එතකොට නමුත් ඉස්ලාම් කාන්තාව ලොකු කැපකිරීමක් කරනවා. අබායා ඇඳුම ඇඳලා දවස පුරාවට ඇය සමාජයේ ගැවසෙනවා නම් ඒ ලෝගුව දාගෙන තමයි අය දවස පුරාම ඒ කාලය ගත කරන්නේ. ඒ ඇඳුම වෙන් වෙන්නෙත් ඒ ආගමික පසුබිම අනුවද පිරිමියා සහ කාන්තාව ඒ ආගමික වටපිටාවෙන් ආරක්ෂා කරන්න නැත්නම් ඔය ඔබතුමා සඳහන් කළා වගේ අර ලිංගික ආශාව ඇති වෙන එක වළක්වන්නද මොකද්ද ඒ ඇඳුම තෝරා ගැනීමේ හේතුව? ප්‍රධාන හේතුව ඒක තමයි. නමුත් අර දැන් අපිට වැරදිලා තියෙන්නේ අර කළු ලෝගුවක් බලනකොට මේක තමයි මුස්ලිම් ඇඳුමක් කියන එක. ඇත්තටම යථාර්ථය ඒක නෙවෙයි. අපිට තියෙන නිර්ණායක ඕනම ඇඳුමක් අඳින්න පුළුවන්. නමුත් මේ නිර්ණායක යටතේ ඒවා පිළිටන්න ඕන. එකක් ඇවිල්ලා ශරීරයේ හැඩරුව ඉලිපිලා පේන්න බෑ. ශරීරයේ ඒ කියන්නේ ඇඳුම විනිවිද ඇඳුමක් වෙන්න බෑ. ඒ කියන්නේ ශරීරයට ඇලවෙච්ච ඇඳුමක් නැතුව බුරුල් ඇඳුමක් වෙන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි තවත් කෙනෙකු පිටස්තර පිරිමියෙකු ආකර්ෂණය වන ඇඳුමක් වෙන්න බෑ. කාන්තා පිරිමි ඒ කියන්නේ කාන්තාව අපි කියමු විරුද්ධ ලිංගික අයගේ ඇඳුම් වලට සමානව අඳින්න හැකියාවක් නැහැ. එතකොට මේ වගේ නිර්ණායක කිහිපයක් තියෙනවා. මේ නිර්ණායක අනුව තමයි ඇඳුමක් අඳින්නේ. දැන් ඇත්තටම මම මැලේ ජාතිකයෙක් නිසා මගේ අම්මා අඳින්නේ සම්පූර්ණයෙන්ම මේ අර මැලේ කොස්ටියම් කියලා වෙනම තියෙනවා අපිට ඇඳුමක්. එතකොට ඒ ඇඳුමේ අපිට තියෙනවා මේ නිර්ණායක අනුව තමයි අපි ඒක අඳින්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ලංකාවටත් ඔය කළු ලෝගෝ ආවේ කලින් අපේ අම්මලා අපේ ආච්චිලා එහෙම ඇඳේ නැහැ. ඒ අය සාරි පොටෙන් මේ නිර්ණායක අනුගමනය කළා. ඒ වගේම දැන් මැද පෙරදිග වලට අපේ මුස්ලිම් බැතිමතුන් ගිය නිසා ඒ අය ඕක දැකලා මේක මේ නිර්ණායක අනුව මේක පිහිටලා තියෙන නිසා ලංකාවෙත් ඒක පුරුද්දට ගත්තා ඔය අබායක අඳින්න. ඉතින් ඒක වැරද්දක් නෑ ඒ ලෝගුව. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ඉස්ලාම් බලාපොරොත්තු වෙන නිර්ණායක ඒක ඇතුළත් වෙනවා. ඒ නිසා තමයි ඒක අඳින්න ගොඩක් දුරට මේක පහසු ඇඳුමක් කියන කාරණාව. ඒ හැරෙන්නට තමන්ගේ නිවසේ මේ වගේ සීමා කරලා නැහැ. තමන්ගේ නිවස තුල එහෙම සීමා කරලා තමන් ඕනම ඇඳුමක් අඳින්න පුළුවන්. සාමාන්‍ය අපි දකින ඕනම ලස්සන ඇඳුමක් ඇයට අඳින්න පුළුවන්. හැබැයි අද වෙලා තියෙන අනිත් පැත්ත ගෙදර ටිකක් අපි දකිනකොට හැමදාම තියෙන තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. කාන්තාව කියනකොට එතන ඉස්ලාම අපිට කියන්නේ කාන්තාව ලස්සනට හැඩ ගැන්විලා තමන් සුවඳ විලවුන හැමදේම පාවිච්චි කරන්න පුළුවන්. බැරි කියලා එපා කියලා කිව්වේ නැහැ. ඒක පාවිච්චි කරන්න ඕනේ තමන්ගේ ගෘහස්ත අයට පෙන්වීම පිණිස මිස පිටස්තරයට නෙවෙයි. ඒක තමයි නිර්ණායකය. එතකොට කාන්තාව ගෙදර ඉන්න කාන්තාව තමන්ගේ සැමියාට, තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ දරුවන්ට කවුරුත් දරුවෙක් කැමති අම්මා කෙනෙක් ලස්සනට ඇඳන් ඉන්නවට. එතකොට මේ සඳහා තමයි මේ කාන්තාවට සම්පූර්ණ නිදහසට දීලා තියෙනවා. පිටත යනකොට ඒ කියන්නේ නිවසින් පිට යනකොට පිටස්තර පුරුෂයා නැත්නම් පිටස්තර කෙනෙක් ඔබත් පාපයට වැටෙන්න බෑ, ඔහුත් පාපයට වැටෙන්න බෑ. ඒ නිසා මේ නිර්ණායක අනුව ඒ ඇඳුම් පැළඳුම් වල අඳින එක තමයි අපි දකින්නේ. ඔව් දැන් ඒ කතා බහත් එක්කලා අපි දැන් කතා කර හිටියේ රාමදාන් මාසය සම්බන්ධයෙන්. අවසාන වශයෙන් අපිට පැහැදිලි කරන්න දැන් රාමදාන් උත්සවය අවසන් කිරීම ලැබෙනවා. මේ කාලවකවානුවේදී අවසන් කිරීමේ උත්සවය විශේෂ චාරිත්‍ර වාරිත්‍ර අනුව සිද්ධ කරනවද? මොකද්ද ඒකේ තියෙන
තමන්ට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද මේ කාලය තුල මේ උපවාස ශීලයේ ඒ අකුරටම පිළිපැදීම තුළින් ඉස්ලාම් බැතිමතුන්ට ලැබෙන දේවල් මොනවද? අන්නේ දේත් පැහැදිලි කරන්න. ඇත්තටම උපවාසය කියනකොට විවිධ ආගමික කටයුතු මම කිව්වා වගේම ඒ සඳහා දිරිගැන්වීම සඳහා විවිධ කුසල් අපට ලබා දීලා තියෙනවා. එතකොට එක් අවස්ථාවක නබිතුමන් කිව්වා උපවාසී නිරත වෙන කෙනෙක්ට සතුටුදායක අවස්ථා දෙකක් තියෙනවා කියලා. එකක් ඇවිල්ලා උපවාසය පවාරණය කරන මොහොතේ ලැබෙන සතුට. දෙක කිව්වා දෙවියන් හමුවන අවස්ථාවේ තියෙන සතුට. එතකොට ඇත්තටම මේ සතුට අපි හෙළි දක්වන්න ඕනේ. ඒ නිසාවෙන් තමයි අපට අවුරුද්දක් අපට දෙවිදුන් ලබා දීලා තියෙන්නේ මේ අවුරුද්ද සමරන්න කියලා. ඉතින් ඒ සතුට දෙවියන්ව අවසාන උපවාස සියල්ලක්ම අවසන් කරලා අවසාන දිනේදී දෙවියන්ව මුණත් ගැහෙනවා. ඒ වගේම දෙවියන් මුණත් ගැහෙනවා කියලා කියන්නේ අපි ආගමික කටයුතු වලදී දෙවියන් එක්ක අපි සම්බන්ධතාවය පවත්වා ගන්නවා. ඒ වගේම තමයි මේ උත්සවය අපි සමරනවා. ඒ සතුට තමයි තියෙන්නේ. ඉතින් මේ සතුටුදායක අවස්ථාවේ විවිධ චාරිත්‍ර වාරිත්‍ර අපිට තියෙනවා කරන්න. උදෑසන ස්නානය කරලා සුවඳ විලුන් ගලවලා තියෙනවා නම් අලුත් ඇඳුම් ඇඳගෙන හැමෝටම අලුත් ඇඳුම් ගන්න අවස්ථාවක් නැති වෙති තිබ්බොත් අඳිනවා අලුත් ඇඳුමක් අරගෙන ඇඳගෙන පසුව සලාතේ සඳහා ඒක යාඥාවක් සඳහා මස්ජිදය හෝ එලිමහන් ප්‍රදේශයකට යනවා. ඔබ දැකලා ඇති සමහරවිට මේ අවුරුදු උත්සවයේ එලිමහන් ප්‍රදේශයක ඉටු කරන දර්ශන දැකලා ඇති. ගාලු මෝදල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විවිධ ක්‍රීඩාංගන වෙන්න පුළුවන්. ඉතින් එදාට අර සුවිශේෂයි කියලා කියන්නේ හැමෝම සහභාගී වෙනවා. කාන්තාව, පිරිමියා, දරුවෝ හැමෝම සහභාගී වෙලා ඒ උත්සවයේ සැමරීම සඳහා ඒ ආගමික චාරිත්‍රය සඳහා එනවා. ඒතකොට ඒක අර මස්ජිදයක කිරීමට අපිට ටිකක් අපහසුයි පිරිස වැඩි නිසා. ඒ නිසා අපි තමයි එලිමහන් ප්‍රදේශයක් නබි සල්ලල්ලාහු අලයිහි කාලෙත් එලිමහන් ප්‍රදේශයක තමයි මේ ආගමික චාරිත්‍ර මේක අවුරුදු චාරිත්‍රය නැත්නම් අවුරුදු යාඥාව ඉටු කළේ. ඊට පස්සේ ආයෙන් පස්සේ යාඥාව ඉටු කරලා හමාර වෙලා ඒ අවස්ථාවේ හැමෝම එකට එකතු වෙලා ඒ අයත් එක්ක කතා බහ කරලා අලුත් මූණවල් දකිනවා. ඒ අයත් එක්ක සතුට බෙදා ගන්නවා. අපි ප්‍රාර්ථනාව කරනවා තකබ්බලල්ලාහු මින්නා ව මින්කුම් කියලා මේක අරාබි පදයක්. ඒ කියන්නේ අපි කරපු ක්‍රියාවන් දෙවිදුන් පිළිගන්න ඕනේ. ඔබ කරපු ක්‍රියාවනුත් දෙවියන් පිළිගන්න ඕනේ කියන කාරණාව. ඒ වගේම තවත් කියනවා සලාම් මුලින්ම සලාම් තමයි කියන්නේ අස්සලාමු අලයිකුම් කියලා කියනවා. ඔබට ශාන්තිය සමාදානයක් වේවා කියලා. තවත් කියනවා ඔබට සුබ නව වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ සුබ පතා කරනවා. සුබ පතාගෙන තමයි ආපහු ඔය යාඥාව තියෙන්නේ අපිට පැයක් වගේ කාලයක් තමයි තියෙන්නේ. යාඥාව කරයින් පස්සේ උපදේශනාවක් කරයි. අනුශාසනාවක් කරනවා ඒ ඉමාම්වරයා. ඉමාම් කියලා කියන්නේ ඒ කටයුතු මෙහෙවන පුද්ගලයෙක් නියම කරලා තිනවා. එයා ඒ කටයුතු සිදු කරනවා. පස්ව ගෙවල් වලට නැවත හැරිලා එනවා. හැරිලා ආවෙන් පස්සේ තියෙන කටයුතු ඉතින් සාමාන්‍ය පරිදි තමයි සිදු වෙන්නේ. ආහාර පාන ටිකක් වෙනස් හොඳ රහට කාලා අවුරුදු දවසේ කෑම බීම ගන්නවා. එදාට දැන් මේ ඊදුල් ෆිතර් කියන එක මේ නෝම්බි කාලේ තව චාරිත්‍රයක් තියෙනවා. निराහාරව තමයි මේ යම් කිසි දෙයක් අනුභව කරලා තමයි ඒ සලාත් යාඥාව සඳහා යන්නේ. උදෑසන මම කිව්වා වගේ අර ස්නානය කරලා ඇඳලා යම් කිසි දෙයක් අනුභව කරනවා. නමුත් මේ ඒ කියන්නේ බොහෝ වෙලාවට රටේදී තමයි අනුභව කරලා යන්නේ චාරිත්‍රයක් වශයෙන් අනුභව කරලා තමයි පල්ලියට යන්නේ. එහෙම නැත්නම් අර අපම කිව්වා තවත් උත්සවයක් තියෙනවා. ඊදුල් අල්හා කියලා උත්සවයක් තියෙනවානේ. ඒ උත්සවයට निराහාරව යන චාරිත්‍රයක් තමයි අපි දකින්නේ නබිතුමන් අපිට පෙන්වලා දීලා තියෙන කාරණා. ඒ වගේම තමයි ඒ දවසේ I think ගෙවල් වල අපිට කියන සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය අනුව අපි කියනවා බැතිගී ගායනා කිරීම සිදු කරනවා. මේවා අපි ප්‍රසිද්ධියේ නැති නිසා එලිමහනේ නැති නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ මුස්ලිම් බැතිමතුන්ට සංස්කෘතියක් නැද්ද? ඒ අය සතුටු වෙන්නේ කොහොමද කියන එක ගොඩක් ප්‍රශ්න තියෙනවා. නමුත් ඉස්ලාම් දහමේ එහෙම තහනමක් නැහැ. අපිට තහනමක් තියෙන්නේ සීමා පමණයි. අපි කියනවා අපි දෙවියන්ගේ මතකයෙන් අපි ඉවත් කරන නැත්නම් අපි කියනවා අපිව ඒ කියන්නේ අපේ මනස විකෘති කරන අපේ කාමුක හැඟීම් ඇති කරන මේ වගේ ගීත නැත්නම් මේ වගේ විනෝදාංශ වලින් අපිව ඈත් කරනවා. ඒ නිසා අපි බොහෝ දුරට බැතිගී කියලා අපි කියනවනේ සාමාන්‍යයෙන් බැතිගී ගායනා කිරීම, ඒ වගේම තමයි ක්‍රීඩා උත්සව පැවැත්වීම මේ සියල්ලක්ම කුඩා මේ විශාල වශයෙන් සිදු වෙන්නේ නැති නිසා තමයි අපි ඕවා දකින්නේ නැත්තේ. ඕල් පවුල් දෙක තුනක් එකට එකතු වෙලා එක තැනක තියෙන කට්ටිය මේ වගේ කටයුතු වල නිරත වෙනවා. ඒ කාලේ අපි
සමරන්න එපා. ඒ වගේම තමයි දෙමව්පියන්ව ගිහිල්ලා බැහැ දකිනවා. අපි දේශනාවලදී කියනවා මේ වැදගත් උත්සවයක්. මෙතෙක් කල දෙමව්පියන්ව නැතුව ඉන්නවා. නැතුව කියලා කියන්නේ සමහර සහෝදරයන්ලා ගෙවල් වල ඇති. ඒ සමහර දෙමව්පියන් බලාපොරොත්තු වෙන ඉන්නෝ දරුවෝ කොයි මොහොතේද එන්නේ කියලා. ඉතින් ඒවට විසිට් කරන්න, ඒවට ගිහිල්ලා සහභාගී වෙන්න කියලා කියනවා. ඉතින් මේ වගේ කටයුතු වලින් තමයි අපි ඉන්නේ. විශේෂයෙන්ම අපිට අවසාන වශයෙන් මම කියන්න කැමති මේ උත්සවයක් කියනකොට අපිට නාස්තියක් කරන්න බෑ. දෙවිඳුන් අපිට කියනවා දෙවිඳුන් තමයි අපිට හැමදේම ලබා දෙන්නේ. කුලු වශ්රබු වලා තුස්රිෆු. කෑම බීම පවා ඔබ සීමා කරන්න කිසිම විටක නාස්තියක් කරන්න එපා කියලා. එතකොට මුදල් වෙන්න පුළුවන්, කාලය වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම නාස්ති නොකර ඒ දවසත් සතුටින් භුක්ති විඳින්න කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඔව්. දැන් අතීතයේදී ඉස්ලාම් දහම පිළිබඳව මෙවැනි කතා බහ සිද්ධ නොකරනු නිසා තමයි බොහෝ විට රට තුළ අවබෝධයක් නොතිබීම නිසා තමයි රට තුළ යම් යම් ව්‍යසනකාරී තත්වයන් අනවබෝධය නිසා යම් සිද්ධීන් රට තුළ මතුවුණා. දැන් නමුත් අපි ශ්‍රී ලාංකික ජාතිය විදිහට එකට එකතු වෙලා මේ වන විට ගාලු මුද්‍ර පිටියේ හෝ වේවා වෙනත් හෝ ස්ථානයක වේවා හැමෝටම එකට රටක් වෙනුවෙන් හඬ නගන්නට කාලය ඇවිල්ලා තිබෙනවා. ඉතින් හොඳම කාලය තමයි මේ කාලය. අපි දෙගොල්ලන් අතර තියෙන අනවබෝධය දුරු කරගන්න හොඳම කාලය තමයි මේ එළඹිලා තියෙන්නේ. ඉතින් ඒ නිසාවෙන් තමයි අපේ කතා බහ මේ ආකාරයට සූදානම් කරන්නට නිවුස් නව් අපේ කාලය වෙන් කරේ. ඉතින් අපේ කතා බහට අද දවසේ එකතු වුණු ප්‍රවීණ දේශක මාහිර් රම්දීන් මෞලවිතුමාට මෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. නොදන්නා බොහෝ කරුණු රසක් අපිට පැහැදිලි කළ දුන්නා. ඉතින් එළඹෙන්නා වූ රාමදාන් උත්සව සමය සතුටින් සාමයෙන් ගත කරන්නට ශ්‍රී ලංකා වාසී ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් හැම දෙනෙකුටම සුබ රාමදාන් උත්සවයක් වේවා කියලා නිවුස් නව් තුලින් අපි ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් හැම දිනාටම. ගිහින් එන්නම් තවත් මෙවැනිම වූ කතා බහකින් සම්බන්ධ වීමේ අදහස ඇතුව.